වෙනද වගේම අදත් ආයුබෝවන් කිය පිළිගන්නවා අපේ ටියුටර් channel එකට. අපි අද කතා කරන්න යන්නේ ගණිතයේ විෂයේ ජ්‍යාමිතියට පමණක් නොව අපගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී ගොඩක් වැදගත් වන පාඩමක් ගැන. මෙම පාඩම අපට හමුවන්නේ 11 ශ්‍රේණියේ පෙළ පොතේ 17 වෙනි පාඩම විදියට. මේක තමයි පයිතගරස් ප්‍රමේය. ඔයා මේ වෙද්දි ටියුටර් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඉන්න. ඔය පහළ තියෙන රතු පාට බොත්තම ඔබලා ඊට ඉස්සරහින් එන bell icon එකත් ඔබන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අද අපි බලමු මේ පයිතගරස් ප්‍රමේය හඳුනා ගැනීමත් ඒ වගේම මේ පයිතගරස් ප්‍රමේය ඇසුරෙන් ගණනය කිරීම වල යෙදෙන්නේ කොහොමද කියලා සහ අනුමේයයන් සාධනය කිරීමත් ඒ විදියටම මේ පයිතගරස් ප්‍රමේයයේ තියෙන පයිතගරස් ත්‍රිත්ව කියන්නේ මොනවාද? ත්‍රිත්ව හඳුනාගන්නේ කොහොමද කියලා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී පයිතගරස් කියන ග්‍රීක ගණිතඥයා විසින් තමයි මේ ප්‍රමේය අපිට හොයලා දීලා තියෙන්නේ. දැන් අපි බලමු මේ පයිතගරස් ප්‍රමේයයෙන් මොනවද කියවෙන්නේ කියලා. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. එතකොට මේ වගේ ත්‍රිකෝණයක මෙන්න මෙතන අංශක 90යි. එතකොට මේ වගේ ත්‍රිකෝණයකට අපි කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. එතකොට මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ආශ්‍රිතව තමයි මේ පයිතගරස් ප්‍රමේය යොදන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන දේවල් තමයි මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තම මෙන්න මේ කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 90යි. එතකොට ඒක තමයි අපි මේ විදිහට මේ සලකුණු කරලා තියෙන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන එක තමයි මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. ඒ කියන්නේ මෙන්න මේ අංශක 90ට ඉස්සරහින් තියෙන පාදය. මෙන්න මේ පාදය. අපි මේක ABC කියලා නම් කරමු. එතකොට මෙතන නම් මේ තියෙන්නේ අංශක 90ට ඉස්සරහින් තියෙන්නේ AC කියන පාදය. එතකොට මෙන්න මේකට කියනවා විශේෂ නමක්. ඒකට අපි කියනවා කර්ණය. අපි මෙන්න මේ පාදයට කියනවා නැත්නම් මේ AC පාදයට විශේෂ නමක් කියනවා. ඒක තමයි කර්ණය. එතකොට අපි දැන් මේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ගැන අවශ්‍ය කරන දේවල් දැනගෙන තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මේ පයිතගරස් ප්‍රමේයයෙන් කියවෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණය අඩංගු ඉතුරු පාද මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. එතකොට මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණය අඩංගු පාදය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවලු ඉතිරි පාද මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට. දැන් ඔබට පේනවා මෙන්න මේ ABC කියන ඍජුකෝණී ත්‍රිකෝණය. සමචතුරස්‍රයක් කියන්නේ සෑම පාදයක්ම සමානයි කියන එක. එතකොට සමචතුරස්‍රයක සෑම පාදයක්ම සමාන වෙන්න ඕන. මේකේ වර්ගඵලය හොයද්දී දිග ගුණ කිරීම පළල බව ඔබ දන්නවා. එහෙනම් අපි මේ AB කියන එකේ වර්ගඵලය විදිහට ලියන්න පුළුවන් AB වර්ග. ඒ කියන්නේ AB පාදය ගුණ කිරීම AB පාදය. මේ පැත්ත දිග මේ පැත්ත දිග සමාන නිසා. ඊළඟට BC පාදය මත කලින් විදිහම එතකොට මෙතන BC පාදය කියන්නේ BC කියන එකේ වර්ගය. දැන් මෙතන මේ ලියලා තියෙන්නේ AB පාදයේ වර්ගය. නැතුව B වර්ගය කියලා නෙවෙයි. මෙතනත් මේ තියෙන්නේ BC කියන C වර්ගය නෙවෙයි BC පාදයේ වර්ගය කියන තමයි මම මෙතන මේ විදිහට මේ ලියලා තියෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් මම මෙතන මෙහෙම වරහණක් විදිහට දාලා ලියනවා. ඊළඟට දැන් මේක කියන්නේ පයිතගරස් ප්‍රමේයට අනුව මෙන්න මේ පාද දෙක මත අදින සමචතුරස්‍රවල වර්ගඵලය මේ AC කියන පාදයේ මත අදින සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙනවා කියලා. එහෙනම් AC පාදය එතකොට AC පාදයට එන්නේ දිග AC නිසා AC වර්ගය. මේ විදිහට තමයි මේ පාද තුනේ මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලය එන්නේ. දැන් අපි මෙය පයිතගරස් ප්‍රමේයයට අනුව ලියමු. එතකොට ලියන්න වෙන්නේ AB වර්ග ධන BC වර්ග සමාන වෙන්න ඕන කර්ණය මත ඇන්දේ AC. ඒ කියන්නේ AC වල වර්ග
එතකොට මේ AB පාදයේ මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි මේ AB වර්ග විදියට අපි ලිව්වේ. ඊළඟට BC පාදයේ මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය BC වර්ගය. එතකොට ඒක සමාන වුණා කරණය. ඒ කියන්නේ AC මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ AC වර්ග කියන එකට. එතකොට මෙන්න මේක තමයි මේ පයිතගරස් ක්‍රමයේදී අපිට ඉගෙන ගන්න තියෙන දේ. දැන් අපි බලමු මේ ආශ්‍රිතව ගණන් හදන්නේ කොහොමද කියලා. දැන් ඔබට තිරයේ පේනවා ABC ත්‍රිකෝණයේ B කෝණය අංශක 90ද AB සමානයි සෙන්ටිමීටර 5ක්ද BC සමානයි සෙන්ටිමීටර 12ක්ද වේ. AC පාදයේ දිග ගණනය කරන්න. දැන් මේ ප්‍රශ්නයට අනුව අපිට මේක අහලා තියෙන්නේ AC කියන පාදයේ දිග ගණනය කරන්න කියලා. දැන් අපි මේ ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයය යොදමු. පයිතගරස් ප්‍රමේයයට අනුව එතකොට මේ පයිතගරස් ප්‍රමේයයට අනුව මේක ලියනකොට දැන් අපි දන්නව ලියන්න ඕන විදිය මෙතන මේ තියෙන්නේ අංශක 90. එහෙනම් මේ කර්ණය තමයි AC කියලා කියන්නේ. එතකොට මෙන්න මේ AB පාදය සහ BC පාදවල අදින ලද සමචතුරස්‍ර වල වර්ගඵලය නැත්නම් මේ පාදවල වර්ගයන්හි එකතුවට තමයි මෙන්න මේ AC වර්ග කියන එක සමාන වෙන්න ඕන. දැන් මේ වගේ ප්‍රශ්නයක් නැත්නම් මේ වගේ ගණනක් සදද්දී අපි මුලින්ම ලියන්න ඕනේ මේ මොකද්ද මොන ප්‍රමේයයට අනුවද මේ ලියන්නේ කියලා. ඒක නිසා තමයි මේ පයිතගරස් ප්‍රමේයයට අනුව කියලා අපි මේක පියවර ලිව්වේ. ඊළඟට අපි මේ පයිතගරස් ප්‍රමේය කියන එක මේකට ආදේශ කරලා ලියන්න ඕන. ඊට පස්සේ තමයි මේවට අදාළ අගයන් ආදේශ කරලා පිළිතුර ගන්න ඕන. නැත්තම් සමහර විට ඔබ මුලින්ම මෙන්න මේ පියවර නැතුව ලිව්වොතින් ඔබට සමහර විට ලකුණු අහිමි වෙන්න පුළුවන්. මේ පාදයක වර්ගයක් නිසා තමයි මම මේ විදිහට දෙපැත්තෙම වරහන දාන්නේ. නැත්තම් B වර්ගය කියලා කියන්නත් පුළුවන් නිසා. මේක ධන BC කියන පාදයේ වර්ගය සමාන වෙන්න ඕන AC කියන පාදයේ වර්ගයට. දැන් අපි මේකට අගයන් ආදේශ කරමු. එතන තියෙන්නේ 5යි. දැන් මම මෙතෙන්ට සෙන්ටිමීටර් කියන ආදේශ කරන්නේ නැහැ. මම අන්තිම උත්තරේට සෙන්ටිමීටර කොහොමද දිගක් නිසා සෙන්ටිමීටර් කියන එක දානවා. මෙතන 5 වර්ගය ධන 12 වර්ගය සමාන වෙන්න ඕන AC ගේ වර්ගයට. දැන් අපි 5 වර්ගය කියන එක දන්නවා. 5 වරක් 5. මේ 5 වර්ගය කියන 5 වාරයක් 5. එතකොට 5 වාරයක් 5 25යි. ධන 12 වර්ගය කියන 12 වාරයක් 12. 144යි. මෙන්න මේක සමාන වෙන්න ඕන AC කියන පාදයේ වර්ගයට. මේ 25යි 144යි එකතු කරාට පස්සේ එනවා 169යි. 169 කියන්නේ AC වර්ගය. දැන් බලන්න මෙන්න මේ පැත්තේ තියෙන දැන් වර්ගය. මේ වර්ගය කියන ලකුණ ඉවත් කරන්න නම් අපි අනිත් පැත්තට වර්ග මූලය දාන්න ඕන. ඊළඟට ලියනවා 169 වර්ග මූලය සමානයි AC කියන්නේ දැන් එහෙනම් 169 වර්ග මූලය. 169 වර්ග මූලය අපි දන්නවා. එතන මේ 169 කියන අපි පහසුවෙන්ම දන්න සංඛ්‍යාවක්. මේ තියෙන 13 වර්ගය කියන එක තමයි. එතකොට මෙන්න මේ 13 වරක් 13 තමයි 169 විදිහට එන්නේ. එහෙනම් 169 වර්ග මූලය එන්නේ 13යි. දැන් මෙතන මම ඒකක දානවා සෙන්ටිමීටර නිසා සෙන්ටිමීටර. AC කියන එහෙනම් මේ AC කියන පාදයේ දිග සෙන්ටිමීටර 13යි. මේක තමයි මෙතනදී පිළිතුර විදිහට එන්නේ. මේ පළවෙනි ගාන හදපු නිසා තමයි මෙච්චර දුරට පියවර හැදුවේ. ඔයාලට මෙච්චර දුරට පියවර ඕනේ නැහැ. මෙතන අවශ්‍ය වෙන පියවර ටික තමයි කොහොමද මේ පයිතගරස් ප්‍රමේයයට අනුව කියන එක ලියනවා. ඊළඟට මෙන්න මේක ලියන්න ඕන. ඊට පස්සේ මේ ආදේශ කිරීම ඕන. එතනින් එහාට සුළු කරලා පිළිතුර දාලා හරියට ඒකක දාන්න. එතකොට ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. මම ඊළඟට කරන්නේ මේ පයිතගරස් ප්‍රමේයයේ තියෙන අනුමේයයක් සාධනය කරන අයුරු ඔබත් එක්ක කතා කරන එක. ඒතර මෙතනදී මෙන්න මේ ඔබට දැන් මේ ප්‍රශ්නේ පේනවා ABCD සමචතුරස්‍රයකි. AC වර්ග සමානයි 2AB වර්ග බව සාධනය කරන්න. මේක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට මේ ගානට අනුව මේ විදිහට තමයි මේ රූපේ දීලා තියෙන්නේ. එතකොට මේක සමචතුරස්‍රයක් නිසා මේ AB කියන පාදයට ඉතුරු පාදත් හැම එකම පාද හතරම සමානයි. දැන් අපි මේක කොහොමද සාධනය කරන්න කියලා බලමු.
මුලින්ම සාධනයක් කරද්දී අපි මුලින්ම ලියන්න ඕන පියවර විදිහට මේක ලියන්න ඕන. මුලින්ම අපි මේක ලියන්න ඕන දත්තය. මේ තමයි සාධනය කරන පිළිවෙල. දත්තයේ විදිහට අපිට මේක තියෙන්නේ ABCD සමචතුරස්‍රයක් කියලා. ABCD මේ විදිහට තමයි තියෙන්නේ. සමචතුරස්‍රයේදී මෙහි AC යා කර ඇත. දත්තයේ විදිහට අපි ලියන්නේ මේ රූපේ තියෙන දකින්න දේ. ඊළඟට සාක යු නැත්නම් සාධනය කළ යුත්තේ. මම කෙටියෙන් ලියනවා සාක යු සාධනය කළ යුත්ත සාක යු. එතකොට මේක අපිට සාධනය කරන්න කියලා තියෙන්නේ AC වර්ගය සමානයිලු 2යි AB වර්ගයට. මේක තමයි අපිට සාධනය කරන්න ඕන. මෙතනදී අපිට නිර්මාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපිට ඕන වෙන්නේ සාධනය කියන පියවර. එතකොට මෙතන මේ සාධනය. දැන් අපි බලමු මේක කොහොමද සාධනය කරන්න කියලා. දැන් මේ තියෙන්නේ සමචතුරස්‍රයක් තියෙනවා. එතකොට මේ පාද හතරම සමානයි. මෙතන මේ AC කියන එක යා කරලා තියෙනවා. එතකොට ඔයාලට පේන්න ඕන දෙයක් තමයි මේ හැම කෝණයක්ම අංශක 90යි සමචතුරස්‍රයක් නිසා. එතකොට අපිට මෙන්න මේ AC කියන එක යා කරලා තියෙන නිසා අපිට මෙතන ඍජු කෝණික ත්‍රිකෝණ දෙකක් විදිහට අපිට මේක පේන්න ඕන. එකක් තමයි මේ ABC. මම පෙන්නන්න මේක. ඔයාලට මෙන්න මේක හරියට පේන්න ඕන. මේ වගේ ප්‍රශ්නයක් හදද්දී ඍජු කෝණික ත්‍රිකෝණ මොනවද කියලා. මෙන්න මෙතන මේක ගත්තට පස්සේ මෙතන තියෙන A B C. එතකොට මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඊළඟට මේකේ කර්ණයේ විදිහට අපිට පේන්න ඕන මෙතන AC කියන එක. ඒ විදිහටම තව ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන A D C. එතන C. එතකොට A D C. එතකොට මෙන්න මේක ඍජු කෝණික ත්‍රිකෝණයක්. මෙතන මේකේ කර්ණයේ විදිහට තමයි AC කියන එක තියෙන්නේ. ඒත් ඔයාලට ඒක පේන්න ඕන. මේ ජ්‍යාමිතීය ප්‍රශ්න හදද්දී ගොඩක් වැදගත් වෙනවා. මේ විදිහට අපිට අවශ්‍ය රූපේ විතරක් බලා ගැනීම. දැන් අපිට මෙතනදී ඕන වෙන්නේ AB කියන එක නිසා මෙතන මේ දීලා තියෙන AC වර්ග සමානයි 2යි AB කියලානේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙතනදී මෙන්න මේ ත්‍රිකෝණය. ABC කියන ත්‍රිකෝණය තමයි අපිට මේකෙදි වැදගත් වෙන්නේ. දැන් අපි මේක සාධනය කරමු. මේ ABC කියලා කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඒකට හේතුව තමයි මෙන්න මේ ABCD කියන සමචතුරස්‍රයක් නිසා අනිවාර්යයෙන්ම සමචතුරස්‍රයක කෝණවල අගය අංශක 90ක් වෙනවා. එහෙනම් අපි මේක මෙහෙම ලියමු. මම මේක හේතුව විදිහට වරහන් ඇතුළේ ලියනවා. එතකොට දැන් මම මේක මෙහෙම ලිව්වා ABC කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. දැන් අපි මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය ලියමු. කලින් විදියටම පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන් කියලා ලිව්වා. ඊළඟට දැන් මේක ලියමු. මෙතන දැන් මෙහෙම ලියනකොට AB වර්ගය ධන BC වර්ගය සමාන වෙන්න ඕන AC වර්ගයට. දැන් අපි මේක මෙහෙම ලියමු. AC වර්ග සමානයි AB වර්ගය ධන BC වර්ගය. එතකොට මේක මෙහෙම ලිව්වම දැන් අපි මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදලා තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මේක දැන් මේ සමචතුරස්‍රයක පාද නිසා. දැන් මේ සමචතුරස්‍රයක පාදනේ තියෙන්නේ. ඒකට සමචතුරස්‍රයේ මේ පාදය සමානයි. එහෙනම් AB කියන පාදයයි BC කියන පාදයයි සමානයි. හේතුව තමයි මේ තියෙන සමචතුරස්‍රයක පාද නිසා. ඊළඟට අපිට මෙන්න මේක ලියන්න පුළුවන් මේ AB කියන එකයි BC කියන එකයි සමානයි කියලා. AB සමානයි BC. AB පාදය සහ BC පාදය සමානයි. හේතු විදිහට ලියන්න පුළුවන්
සමචතුරස්‍රයේ පාද සමාන වේ. මේක තමයි හේතුව. එම නිසා අපිට පුළුවන් ලියන්න මෙන්න මේ AC වර්ග. ඒ කියන්නේ මෙන්න මේ AC වර්ග කියන එක සමාන වෙන්නේ මෙතන දැන් මේ AB වර්ග දන BC වර්ගනේ. ඒකට දැන් මේ AB කියන එකයි BC කියන එකයි සමාන නිසා දැන් අපිට මෙතනට ඕන වෙන්නේ මෙතන AB වර්ග නිසාත් අපිට මේක ලියන්න පුළුවන් මේ AB පාදය වගේම තියෙන්නේ තව පාදයක් තමයි මේ BC කියන්නේ. ඒකට AB පාදය BC පාදය දිග සමාන නිසා මේක මෙහෙම ලියන්න පුළුවන්. AB වර්ග ධන මම මේ BC වෙනුවටත් දානවා AB කියලා. දිග සමාන නිසා. එතකොට ඒකට හේතුව විදිහට දැන් අපි කලින් ලිව්වා මේ සමචතුරස්‍රයේ පාද සමාන වෙනවා කියලා. එම නිසා අන්තිමට අපිට ලියන්න පුළුවන් AC වර්ග සමානයි මෙන්න මේ AB කියන එකයි මෙතන AB කියන එකයි මෙන්න මේ දෙකම එක වගේ පද දෙකක් නිසා මේක අපිට එකතු කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ 2යි AB වර්ග. දැන් අපි මේක සාධනය කරලා ඉවරයි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේක විසඳන්න ඕනේ මේ විදිහට. මම හිතනවා ඔබට මෙය වැටහෙන්නේ නැති කියලා. අපි ඊළඟට මේ ආශ්‍රිතව තියෙන තවත් ගණනක් සඳහා යොමු වෙමු. අපිට සාමාන්‍ය ජීවිතයේදීත් මේ පයිතගොරස් ප්‍රමේය ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු ඒ වගේ ගණනකට යොමු වෙලා. මේ ප්‍රශ්නේ තියෙන්නේ සිරස් විදුලි කණුවක මුදුනේ සිට මීටර් 1ක් පහළින් වූ මුදුවකට ගැටගසා ඇති කම්බියක අනෙක් කෙළවර කණුව පාමුල සිට මීටර් 8ක් ඈතින් සවි කර තිබූ තවත් මුදුවකට ගැටගසා ඇත. මුදු දෙක අතර වූ කම්බියේ දිග මීටර් 10ක් නම් කණුවේ උස සොයන්න. ඊට පස්සේ මෙතන උපකල්පනයක් දීලා තියෙනවා. කම්බිය හොඳින් ඇදී ඇතයි උපකල්පනය කරන්න. දැන් මේ ප්‍රශ්නයට අනුව රූප සටහන තියෙන මේ විදියට. එතකොට මෙන්න මේ PRQ කියලා කියන්නේ මේ කණුව. එතකොට මෙන්න මේ කණුවේ P කියන්නේ මුදුනේ තියෙන ලක්ෂය. එතකොට ඊට වඩා මීටර් 1ක් පහළින් තමයි මෙන්න මේ R කියන තැනින් මුදුවකට මෙන්න මේ කම්බිය ගැටගසලා තියෙනවා. එතකොට කම්බිය කියන මෙතනදී RS කියන කම්බිය. එතකොට මේ පොළවෙන් ගත්තට පස්සේ එතකොට මේ QS කියලා කියන්නේ මේ කණුවේ මුල ඉඳලා පොළවේදී මේ කම්බිය සම්බන්ධ වෙන තැන. ඒක මීටර් 8යි කියලා අපිට දීලා තියෙනවා. දැන් මේකෙදි අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ කණුවේ උස. මේ කණුවේ උස කියලා කියන්නේ මෙන්න මේ P ඉඳලා Q වලට තියෙන දුර. මේක තමයි කණුවේ උස. එතකොට මේ කණුවේ උස තමයි අපි දැන් හොයන්න ඕන. දැන් අපි මේක කොහොමද කරන්නේ කියලා බලමු. ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි දැන් මේකේ තියෙන දත්ත. දැන් මෙතනදී මේකේ කියලා නැහැ මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙම කතාවක් මේකේ කියලා නැහැ. එතකොට හැබැයි මේ කියලා තියෙන මෙන්න මේ කණුව තියෙන එක සිරස්. මෙතන මේ පොළව තියෙන තිරස් ලක්ෂයක් සහ මේ කණුව තියෙන සිරස් ලක්ෂයක් නිසා අනිවාර්යයෙන් මෙතන අංශ කණුවක් හැදෙන ඍජු කෝණයක් විදිහට තියෙනවා. එතකොට මෙතන QRS කියන ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. එතකොට අපිට මෙතන QR කියන මෙන්න මේ දුර හොයාගන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේයයට අනුව. දැන් අපි බලමු මේක කොහොමද පයිතගොරස් ප්‍රමේයෙන් හොයාගන්නේ කියලා. දැන් අපි කණුවේ උස සොයද්දී මුලින් අපිට මේ පයිතගොරස් ප්‍රමේයයට අනුව මෙතන QR කියන දුර හොයාගන්න පුළුවන්. එතකොට ඒක හොයාගත්තට පස්සේ කණුවේ උස විදිහට එන්නේ මෙතන ඉඳලා තව මීටර් 1ක් තියෙන නිසා ඒකට තව 1 මීටරයක් එකතු කරාට පස්සේ තමයි අපිට සම්පූර්ණ කණුවේ උස එන්නේ. එහෙනම් ඔයාලට මේක පුළුවන් ඉක්මනට හදාගන්න. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මෙතනදී මේ විදුලි කණුව සිරස් නිසාත් PQS කියන පොළව තිරස් නිසාත් මෙන්න මේ QRS කියන ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් වේ. QRS ඍජු කෝණී ත්‍රිකෝණයක් වේ. එතකොට මෙන්න මේක අපි ලියන්න ඕන. දැන් අපිට පුළුවන් මේ ගාන හදන්න. අපි මුලින්ම මේකේ QRS කියන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදමු. QRS ත්‍රිකෝණයට පයිතගොරස් යොදමු. දැන් අපි පයිතගොරස් ප්‍රමේය කොහොමද කියලා දන්නවා. එහෙනම් අපි මේක ඉක්මනට ලියමු. QR මෙන්න මේ පාදයේ වර්ගය.
QR වර්ගය ධන QS වර්ගය. ඒ කියන්නේ මේ ඍජු කෝණේ ත්‍රිකෝණයේ මේ ඍජු කෝණයට දෙපැත්තෙන් තියෙන පාද දෙකේ දුරෙහි වර්ග. ඒක සමාන වෙන්නේ මෙතන කර්ණය. ඒ කියන්නේ කර්ණය කියන මෙතන නම් RS. අපිට මෙන්න මේ වර්ගයට තමයි සමාන වෙන්නේ. එහෙනම් මේ දෙක සමාන වෙනවා RS පාදේ නැත්නම් ඒකේ වර්ගයට. දැන් අපි මේක ආදේශ කරමු. QR කියන එක දන්නේ නැහැ. එහෙනම් QR වර්ගය මේ විදිහටම ලියනවා. ධන QS කියන එක දන්නවා අපි මෙතන 8යි. QS 8යි. මෙතන වර්ග නිසා 8හි වර්ග. ඊළඟට මෙතන RS විදිහට තියෙන්නේ 10යි. 10 වර්ග. දැන් අපි බලමු QR වර්ග ධන 8 වරක් 8 64යි. 10 වරක් 10 100යි. ඊළඟට මෙතන මේ සමීකරණයක් නිසා අපිට සිද්ධ වෙනවා දැන් මෙතනදී මේ සමාන ලකුණෙන් මේ QR කියන එක තමයි අපි හොයාගන්න ඕන. එහෙනම් QR කියන එක සමාන ලකුණ එක පැත්තක තනි කරගෙන මේ 64 කියන පදේ අනිත් පැත්තට යවා ගන්න ඕන. එතකොට මේ ධන 64 නිසා මේක අයින් කරන්න නම් මේ දෙපැත්තටම සමීකරණ සමාන ලකුණෙන් දෙපැත්තටම ඍණ 64ක් දාන්න වෙනවා. QR වර්ගය ධන 64 ඊට පස්සේ ඍණ 64 සමානයි මේ සමීකරණයක් නිසා දෙපැත්තටම කරන්න වෙන මේ වැඩේ. මෙතනත් 64. මෙන්න මෙතන මේ දෙක කැපිලා යනවා. මෙතන එතකොට ඉතුරු වෙනවා QR වර්ග 100න් 64ක් අඩු කරාම 36යි. මේ පැත්ත ඉතුරු වෙන්නේ 36යි. මේ පැත්ත QR වර්ග. එතකොට මේ QR වර්ග කියන එක අපිට මේ QR කියන පාදය හොයාගන්න ඕන නිසා මේ 36යි වර්ග මූලය ගන්න වෙනවා. කලින් කරා වගේම. එතන මෙතන QR පාදය සඳහා එන්නේ 36 වර්ගමූලය 6යි මීටර්. එතකොට මේක තමයි මෙන්න මේ දුර. QR කියන්නේ 6යි මීටර්. එතකොට මේ ලයිට් කණුවේ සම්පූර්ණ උස කියන්නේ PQ දිග. දැන් අපි හොයාගෙන තියෙනවා RQ දිග නැත්නම් RQ උස. මීටර් 6ක් ආවා. එතකොට අපිට මේ ගානේ මුලින් කියලා තිබ්බා උඩ ලක්ෂයේ සිට නැත්නම් P ලක්ෂයේ ඉඳලා මීටර් 1ක් පහළින් තමයි මේ කම්බිය ගැට ගහලා තියෙන්නේ කියලා. එතකොට එතන මීටර් 1ක් තියෙන නිසා සම්පූර්ණ කණුවේ උස එන්නේ මේ මීටර් 6ට මීටර් 1ක් එකතු වෙනවා. එහෙනම් අපි අන්තිමට ලියමු මේකේ අහලා තියෙන එකට උත්තරේ. එම නිසා කණුවේ උස මේ මීටර් 6ට තව මීටර් 1ක් එකතු වෙන්න ඕන. සමානයි 7යි මීටර්. මේක තමයි එතකොට මේ ප්‍රශ්නේදී අහලා තියෙන එකේ උත්තරේ. දැන් අපිට තේරෙනවා මොන වගේ අවස්ථාවලදීද පයිතගරස් ප්‍රමේය යොදන්නේ. ඒ වගේම මේ පයිතගරස් ප්‍රමේය ආශ්‍රිතව එන මේ වගේ ගැටලු කොහොමද විසඳන්නේ කියලා. අපි ඊළඟට යමු මේ පයිතගරස් ප්‍රමේයේ අවසාන කොටස. නැත්තම් පයිතගරස් ත්‍රිත්ව කියන පොඩි කොටසට යමු. දැන් මේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ එතකොට මේ අගය විදිහට දීලා තියෙනවා මේ පාදවල දිග සිම්පල් A BC. එතකොට දැන් මේකට අනුව පයිතගරස් ප්‍රමේයයට මේක යෙදුවට පස්සේ A වර්ග ධන B වර්ග සමානයි C වර්ග කියලා. එතකොට මේ වගේ සමීකරණයක් තමයි අපිට මේ ඍජුකෝණී ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය යෙදුවට පස්සේ හැමතිස්සෙම ලැබුණේ. එතකොට මේ පයිතගරස් ත්‍රිත්ව කියලා කියන්නේ මෙන්න මේ සමීකරණය තෘප්ත වෙන විදියට නැත්නම් මේ සමීකරණයට ගැලපෙන විදියට මේ සිම්පල් ABC වලට අගයන් එන එකට තමයි අපි කියන්නේ පයිතගරස් ත්‍රිත්ව කියලා. එතකොට අපිට සරලම පයිතගරස් ත්‍රිත්ව විදියට අපිට ගන්න පුළුවන් 3 4 5. එතකොට මේ 3 4 5. එතකොට මේක බලන්න 3 වර්ගය කියන්නේ 3 වර්ගය 9යි. එතකොට 4 වර්ගයේ විදියට එන්නේ 4 වරක් 4 16යි. 5 වර්ගයේ විදියට එන්නේ 25යි. දැන් මේ දෙක එකතු කරාම මේ 9යි මේ 16යි එකතු කරාම අපිට 25 කියන එක ලැබෙනවා. ඒ කියන්නේ මේ සමීකරණය තෘප්ත වෙනවා. එහෙනම් මේක තමයි තියෙන සරලම පයිතගරස් ත්‍රිත්වය 3 4 5.
එතකොට දැන් මෙන්න මේ වගේ අගයන් තියෙන එකට තමයි අපි කියන්නේ මේ පයිතගොරස් ත්‍රිත්ව කියලා. මේක හරිම ලේසි. දැන් අපි මේ සරලම පයිතගොරස් ත්‍රිත්වය දන්න නිසා අපිට ඊළඟට තව ලියන්න පුළුවන් 3 4 5 කියන ඒවා මේ ඉලක්කම් තුන එකම සංඛ්‍යාවකින් ගුණ කරාට පස්සේ අපිට මේ පයිතගොරස් ත්‍රිත්ව හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේක 3 කියන එක ගුණ කරනවා 4න් කියන්නකෝ. එහෙනම් මේ 4 කියන එකත් 4න් ගුණ කරනවා. 5 කියන එකත් 4න් ගුණ කරනවා. එතකොට උත්තර විදිහට ඉන්නේ 4 වරක් 3 12 ධන. එතන මෙතන 4 වරක් 4 16යි. මේක සමාන වෙන්න ඕන. මෙතන 5 වාරයක් 4 කියන්නේ 20යි. දැන් මෙන්න මේකේ මේ වර්ගයන්ට සමානද කියලා අපි බලමු. 12 වරක් 12 144යි. ධන 16 වරක් 16 256යි. සමානයි 20 වර්ගය 400යි. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරාම 400 කියන එක ලැබෙන්න ඕන. දැන් අපි බලමු මේක ලැබෙනවද කියලා. 256ට එකතු කරන්න 144ක් 6 4යි 10.1ක් ඉතිරි 5යි 1යි 6යි 4යි 10.1ක් ඉතිරි 400යි. එහෙනම් මේක උත්තරේ ලැබෙනවා. එතකොට දැන් අපිට අවබෝධයක් එනවා මෙන්න මේ සරලම පයිතගොරස් ත්‍රිත්වය 3 4 5 කියන එක එකම සංඛ්‍යාවකින් ගුණ කරලා අපිට මේ පයිතගොරස් ත්‍රිත්ව තව හදා ගන්න පුළුවන් කියලා. මම හිතනවා ඔබට එය වැටහෙන්නේ නැති කියලා. එතකොට මේ 3 4 5 කියන එකේ ගුණාකාර නැතුව අපිට මේකේ තවත් පයිතගොරස් ත්‍රිත්ව තියෙනවා. එතකොට යූක්ලිඩ් නම් ගණිතඥයා මේ සඳහා ක්‍රමයක් අපිට හොයලා දීලා තියෙනවා. අපි බලමු ඒ ක්‍රමය මොකක්ද කියලා. එතකොට මේ පයිතගොරස් ත්‍රිත්වවලදී අර කලින් කතා කර සරලම පයිතගොරස් ත්‍රිත්වයෙන් එන ගුණාකාරයන්ට අමතරව එන අනිත් සංඛ්‍යාවල මේ විදිහට මේ ඕනෑම සංඛ්‍යාවක පයිතගොරස් ත්‍රිත්වයක් හොයාගන්න යූක්ලිඩ් කියන ගණිතඥයා මෙන්න මේ ක්‍රමය තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට මෙතනදී මේ xy කියන අගයන් දෙක. අපි මේකට දැන් උදාහරණ විදිහට ගමු. දැන් මෙතන මේ a කියන එක හොයාගන්න නම් x වර්ග ඍණ y වර්ග විදිහට තමයි a කියන එක හොයාගන්නේ. b කියන එක 2xy විදිහට තමයි මෙතන b කියන එක හොයාගන්නේ. ඊළඟට c කියන එකට නම් x වර්ග ධන y වර්ග වලින් තමයි මේ c කියන එක හොයාගන්නේ. දැන් අපි මේ xy කියන එකට අගයන් දෙකක් අරගෙන මේක හොයලා බලමු. එතකොට x වෙනුවට ගත්ත 6 y වෙනුවට ගත්ත 5. එහෙනම් මේ a කියන එක හොයන්න නම් a හොයන්න නම් x වර්ග ඍණ y වර්ග. එහෙනම් x වර්ග කියලා කියන්නේ 6 වර්ග. එතකොට මෙතන හොයන්න ඕන. දැන් මේක ආදේශ කරලා බලමු. x වර්ග විදිහට ඉන්නේ 6 වර්ග. ඊළඟට ඍණ y වර්ග විදිහට ඉන්නේ 5 වර්ග. මේක සුළු කරාම එන්න 6 වරක් 6 36 ඍණ 25. එහෙනම් a වෙනුවට එන්නේ 11යි. a සමානයි 11යි. එතකොට මේ තමයි a වලට එන අගය. ඊළඟට අපි බලමු b වලට එන අගය. b වලට එන අගය හොයන්න නම් මේ කියලා තියෙන විදිහට 2xy. එහෙනම් x කියලා අපි හොයාගත්තේ 6 y කියන්නේ 5. මේක මෙහෙම ආදේශ කරනවා. ඊළඟට අපිට තියෙන මේක සුළු කරන්න. දැන් මේක සුළු කරනකොට 6 වරක් 2 12 12 වරක් 5 60යි. එහෙනම් b වලට එන්නේ 60යි. ඊළඟට c. c හොයන්න කියලා තියෙන්නේ x වර්ග ධන y වර්ග. එහෙනම් x වෙනුවට අපිට තියෙන්නේ 6 6 වර්ග ධන y වෙනුවට තියෙන්නේ 5 වර්ග. 6 වරක් 6 36 ධන 25. එතකොට මෙතන උත්තරේ විදිහට එනවා මේ දෙක එකතු කරාම 61යි. එහෙනම් c වෙනුවට තියෙන්නේ මේක. a වෙනුවට අපි හොයාගත්ත දැන් 11යි කියලා. එහෙනම් මෙතන 11 වර්ගය ධන b වෙනුවට තියෙන්නේ 60යි. එහෙනම් 60 වර්ගය සමානයි. එහෙනම් c වෙනුවට තියෙන්නේ 61 වර්ගය. එතකොට දැන් මෙන්න මේක තමයි සුළු කරන්න තියෙන්නේ. එතකොට 11 වරක් 11 121යි. ධන මෙතන 60 වර්ගය. එතකොට මෙතන අනිවාර්යයෙන් බිඳුවක් තියෙන නිසා බිඳු දෙකක් එන්න ඕන වර්ග වෙද්දී. ඊළඟට මෙතන 6 වර්ගය එන්න නම් 36යි. මේ විදිහට තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ මේ 61 වර්ගය. අපිට මෙතන 61 වර්ග විදිහට එනවා 3721ක්. දැන් මේක හරියටම හරිනම් මේ දෙක එකතුව මේ 3721ට සමාන වෙන්න ඕන. එතකොට 121 ධන 3600 සමානයි 3721. එහෙනම් මේක තෘප්ත වෙනවා. ඒ කියන්නේ දැන් මේ අපි හොයාගත්ත 11 60 61 කියන්නේ පයිතගොරස් ත්‍රිත්වයක්. පයිතගොරස් ත්‍රිත්වයකි. එතකොට මෙන්න මේ වගේ තමයි මේ පයිතගොරස් ත්‍රිත්ව හොයන්නේ.
මං හිතනවා ඔබට මෙය වැටහෙන්නේ නැති කියලා. ඉතින් අද අපි ඉගෙන ගත්තා මේ පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? එතකොට මේ පයිතගරස් ප්‍රමේය ආශ්‍රිතව කොහොමද ගැටලු වෙන්නේ? ඒවට විසඳුම් හොයාගන්නේ සහ ඒ ආශ්‍රිතව තියෙන අනුමේයයන් කොහොමද සාධනය කරන්නේ? ඒ වගේම මෙන්න මේ පයිතගරස් ත්‍රිත්ව කියන කොටස. එතකොට ඔබට මේ සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවක් දැන් සෑදීමට හැකියි. ඔබට මෙහි කුමන හෝ ප්‍රශ්නයක් තිබේ නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට දන්වන්න. ඒ වගේම ඔබට තවත් අමාරු පාඩම් තිබේ නම් ඒ බවද කමෙන්ට් එකකින් අපට කියන්න. අපි එම පාඩම් ඔබට කියලා දීමට සූදානමින් සිටිනවා. එහෙනම් තවත් දවසක අලුත් පාඩමක් සමගින් ඉක්මනටම හමු වෙමු. සුබ දවසක්.